ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ පානදුර අරියවංශ ධර්මායතනාධිකාරී බදුරලිය ජිනාරාමගම ශ්‍රී ප්‍රේමවතී ධර්මායතනාධිපති පූජ්‍යපාද දඹගොල්ලේ පදුමසිරි ස්වාමින් වහන්සේයි. අද ධර්මදේශනාවේ පූර්ණ දායකත්වය ගැන කටයුතු කරන්නේ රුවන්වැල්ල මොරාවත්ත ශ්‍රී සෝමරතන අසරණ සරණ සමිතිය මගින් පාලනය කරනු ලබන රුවන්වැල්ල මොරාවත්ත ශ්‍රී සෝමරතන වැඩිහිටි නිවාසයේ මව්පියවරුන්ගේ පූර්ණ දායකත්වයෙන්. සදහැවතුනි, ධර්ම ශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආමබන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සුසුකං වත ජීවාම යේසං නෝනත්ති කිංචනං පීති භක්ඛා භවිස්සාම දේවා ආභස්සරා යතාති. වාසනාවන්ත සත්පුරුෂ සැදැහැවතුනි, ඔබ සියලු දෙනාම මේ මොහොතේ සූදානම් වන්නේ ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්න. අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගන්ට යෙදුනේ ධම්මපදයේ ඇතුළත් සුඛ වග්ගයට අයත් ගාථා ධර්මයක්. මේ ගාථා ධර්මයෙන් විස්තර වන අදහස පළමුවෙන්ම පින්වත් ඔබට කියලා දෙන්න අදහස් කරන්නේ. සුසුකං වත ජීවාම යේසං නෝනත්ති කිංචනං පීති භක්ඛා භවිස්සාම දේවා ආභස්සරා යතා. රාගාදී පලිබෝධ නැති අපි බොහොම සුවයෙන් වාසය කරමු. ආභස්සර බඹලොවේ වාසය කරන දෙවියන් වගේ සමවත් සුවයෙන් ඇතිවන්නා වූ ප්‍රීතිය අපි විඳමු. මෙන්න මේ අදහස මේ ගාථා ධර්මයෙන් විස්තර කරන්නට යෙදෙන්නේ. පින්වතුනි, අපි හැම කෙනාගේම සිත් සතන් පිළිබඳව මොහොතක් කල්පනා කරලා බැලුවොත් එක අරමුණක තබා ගන්නට බොහෝම අපහසුයි. නිතර දෙවේලෙම සිත මේ අත පනිනවා, දුවනවා. එබඳු සිතක් යම් කිසි කෙනෙකුට සම්බර කරගන්නට ලැබුණොත්, තැම්පත් කරගන්නට ලැබුණොත් ලොකු වාසනාවක්, ලොකු භාග්‍යයක්. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට කොහොමද අපේ සිතක් තුල පවතිනා වූ රාගය නැති කරගන්නේ? සිත තුල ඇතිවන්නා වූ රාගය කොයි ආකාරයකටද සිත තුල හටගන්නේ? කල්පනා කළ බැලුවොත් අපට හිතා ගන්නට අපහසුයි. සිත තුළ කොතනින්ද මේ ධර්මතාවයෝ මතුවෙන්නේ කියලා. එක් අවස්ථාවක මහා කාරුණික බුදුරජාණන් වහන්සේට සුචිලෝම කියන යක්ෂයා මෙන්න මෙහෙම ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරනවා.
රාගෝච දෝසෝච කුතෝ නිදානා අරති රති ලෝම හංසෝ කුතෝජා කුතෝ සමුට්ඨාය මනෝ විතක්කා කුමාරකා දංක මිවොස්ස ජන්ති. මේ ගාථාවෙන් කොයි ආකාරයේ ප්‍රශ්නද බුදුරජාණන් වහන්සේගෙන් අහලා තියෙන්නේ. සුචිලෝම කියන යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ශ්‍රමණ භවත් ගෞතමය සත්වයාගේ සිතේ රාගය හටගන්නේ කොතනින්ද? ද්වේෂය හටගන්නේ කොතනින්ද? ලොමු දැහ ගැනීම හටගන්නේ කොහොමද? කුඩා දරුවන් කපුටන් අල්ලගෙන කකුල් දෙක ලණුවකින් ගැට ගහලා කෙළවර තමන්ගේ සමීපයේ තබාගෙන නිදහස් කරන්න වගේ මේ සිත තුළ මනෝවිතක්කයෝ හටගන්නේ කොතනින්ද? යක්ෂයෙක් වුණත් බුදුරජාණන් වහන්සේගෙන් අහන ලද මේ ප්‍රශ්න දිහා අපි බලනකොට අපට පුදුම හිතෙනවා. අමනුස්ස ගති ඇති මෙබඳු අයටත් මෙබඳු බුද්ධියක් තිබෙනවාද කියලා. පින්වතුනි, දැන් අපි බලන්න ඕන මේ ගාථාවෙන් විස්තර වන අදහස් වලට අනුව ඇත්තටම කොහොමද මේ දේවල් සිත තුළ සිද්ධ වෙන්නේ කියලා. රාගය ගත්තාම අපි හැම කෙනාගේම සිත් සතන් තුළ උපදිනවා. එක්කෙනෙකුට දෙන්නෙකුට පොදු වූ දෙයක් එහෙම නෙවෙයි. ද්වේෂය ගත්තත් එහෙමයි. අපි හැම කෙනාගේම සිත් සතන් තුළ මේ කියන්නා වූ ධර්මතාවේ හටගන්නවා. හැබැයි පින්වතුනි, මේ ඇතිවන්නා වූ සිතවිලි සිත තුළ හටගන්නේ කොහොමද කියලා දැනගන්න එක තමයි අපට අවශ්‍ය කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් අහන ලද මේ ප්‍රශ්න ටික දිහා බලනකොට අපටත් අද බොහෝම සතුටක් දැනෙනවා. ධර්මානුශාසනාවක් ශ්‍රවණය කර ගැනීමට ඉදිරිපත් වීම තුළින් මේ දහම් කරුණු අපට දැනගන්ට වාසනාව ලැබුණා කියලා. බොහොම හොඳට බණ ටික ශ්‍රවණය කරන්න. අහන බණ ටික සිතේ තැම්පත් කරගන්න. ඒ අනුව ජීවත් වෙන්නත් මහන්සි ගන්න. එවිට තමයි ඔබගේ ජීවිතේ සාරවත් වෙන්නේ. සැපවත් වෙන්නේ. මෙලව ජීවිතය පරලොව ජීවිතයේ සංසාර ගමනම වාසනාවන්ත කරගන්න පුළුවන් භාග්‍ය සැලසෙන්නේ. පින්වතුනි, සිතක් දූෂණය වෙනවා නම් ඒ දූෂණය වෙන සිත සැබවින්ම එබඳු තත්වයකට පත්වෙන්ට හේතුකාරක වන්නේ කුමක්ද? ඇතැම් වෙලාවට අපි මේ ලෝකයට දායාද කරපු දෙමාපියෝ නිසා.
එහෙමත් නැත්තං එකකුස ඉපදුන සහෝදර සහෝදරියෝ නිසා. එසේත් නැත්නම් අපට හමුවන මිතුරුයෝ නිසා. එසේත් නැතිනම් අසල්වාසීන් නෑදෑ හිතවතුන් නිසා. ඇයි මේ අය නිසා අපේ සිත් සතන් දූෂිත වෙන්නේ? ඒ අයගේ හැසිරීම, කතාබහ, ක්‍රියාකලාපයෝ නරක ලෙස පැවතුනොත් අන්න අපේ සිත් සතන් දූෂිත වෙනවා. අපේ සිත් සතන් තුළ ඇතැම් වෙලාවට රාගය හටගන්නවා. ද්වේෂය හටගන්නවා. එහෙමත් නැත්තම් මෝහය හටගන්නවා. ඇතැම් වෙලාවට අපි ධර්මයට කැමැත්තක් ඇති කරගන්නේ නැහැ. කාමයට කැමැත්ත ඇති කරගන්නවා. ධර්මයට නොඇලෙන සිත තුළ කොයි ආකාරයකටද හටගන්නේ? කාමයට ඇලෙන සිත තුළ කොයි ආකාරයකටද හටගන්නේ? හැබැයි බුදුරජාණන් වහන්සේ එදා සුචිලෝම කියන යක්ෂයා අහන ලද ප්‍රශ්නවලට බොහොම කරුණාවෙන් මහා කරුණාව පෙරදැරිව පිළිතුරු දුන්නා. ඒ දෙන ලද පිළිතුර දිහා බලනකොට සැබවින්ම අපට අවබෝධ වන එකම එක කරුණක් නම් සත්පුරුෂ ඇසුර අපේ ජීවිතයට ලැබිලා තියෙන්න ඕන කියලා. යහපත් වචන කතා කරන, යහපත් දේ සිද්ධ කරන යම්කිසි පිරිසක් අතරත ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා නම් ඒක තමයි අපි ලබාගත්තා වූ ලොකුම භාග්‍යය. ලොකුම වාසනාව. එතෙන්දි අපේ සිත් සතන් දූෂිත වෙන්නේ නැහැ. වැරදි අදහස් සිත් තුළ හටගන්නේ නැහැ. ඒකට අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. එනිසාම පාපකාරී ඇසුරෙන් මිදෙන්ට, සත්පුරුෂ ආශ්‍රය ලබන්ට අපි වාසනාවන්ත වෙන්න ඕන. දැන් මම පැහැදිලි කරනවා. සුචිලෝම යක්ෂයා බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරපු ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ කොයි ආකාරයකටද පිළිතුරු දුන්නේ කියන බග පැහැදිලි කරන්න. රාගෝච දෝසෝච ඊතෝ නිදානා අරති රති ලෝම හංසෝ ඊතෝජා ඊතෝ සමුත්ථාය මනෝ විතක්ඛා කුමාරකා දංක මිවොස්ස ජන්ති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සුචිලෝම, ඔබ මගෙන් අහන්ට යෙදුනා සිත තුළ රාගය හටගන්නේ කොතනින්ද කියලා. ද්වේෂය හටගන්නේ කොතනින්ද කියලා. සුචිලෝම, රාගයේ සිත තුළ හටගන්නේ මෙතනින්. ද්වේෂයේ සිත තුළ හටගන්නේ මෙතනින්. ධර්මයට නොඇලුන සිත හටගන්නේ මෙතනින්. කාමයට ඇලෙන සිත හටගන්නේ මෙතනින්. කුඩා දරුවන් කපුටන් අල්ලගෙන ලණුවකින් කකුල් දෙක ගැට ගහලා කෙළවර තමන් ළඟ තබාගෙන කපුටන් නිදහස් කළාට
කපුටට හිතන ආකාරයට එහෙට මෙහෙට පියාසර කරන්නට පුළුවන්කමක් නැහැ. අන්න ඒ වගේ සිත තුල මනෝ විතර්කයෝ හටගන්නවද? ඒ මනෝ විතර්කයෝ හටගන්නේ මෙතනින්ය කියලා දේශනා කළා. දැන් අපට අපහැදිලි රාගයේ සිතේ මෙතනින් හටගන්නවා කීවට ඇත්තටම සිතේ කොතනින්ද රාගය හටගන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සැකය දුරු කරවන්නට සුචිලෝම යක්ෂයාට නැවත මෙන්න මේ ආකාරයට දේශනා කරනවා. ස්නේහජා අත්ත සම්භූතා නිග්‍රෝධස්සේව කන්දජා පුතු විසත්තා කාමේසු මාළුවා විතතාවනේ යනුවෙන්. පිරිමි කෙනෙක් වේවා ස්ත්‍රියක් වේවා මව කෙනෙක් පියෙක් වේවා ඕනෑම කෙනෙක් යම් කිසි කෙනෙක් දකිනකොට ඒ දකින තැනැත්තා කෙරෙහි සෙනෙහසක් ඇති වෙනවද? අන්නේ සෙනෙහස ඇතිවීම නිසාම ඒ සිත තුල රාගය හටගන්නවා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට දේශනා කොට වදාළ ධර්මය කොච්චර ලස්සනද කියලා හිතන්න. අපට මේ බණපදය අහනකොටම ධර්මයේ ඇසීම තුලින් කොච්චරනම් ධර්මාබෝධයක් ලබන්නට ලැබුණද කියලා හිතනවා නේද කියලා හිතන්න. යම් කිසි කෙනෙක් ගැන සෙනෙහස ඇති වුණොත් අන්න ඒ නිසාම සිත තුල රාගය හටගන්නවා. හැබැයි මේ රාගය හටගත්තට මේ රාගයේ පිළිබඳව කටයුතු කරන්නට නොගියොත් අන්න එතෙන්දි තමයි අපේ සිත සම්බර කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා සිත තුල හටගන්නා වූ අදහස් වලට වහල් වෙන්නේ නැතුව යට වෙන්නේ නැතුව අපි කටයුතු කරන්නට මහන්සි ගත්තොත් අන්න එතෙන්දි අපේ සිත දමනය කරගන්න පුළුවන්. සුචිලෝම කියන යක්ෂයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සුචිලෝම ඔබ මගෙන් අහන්ට යෙදුනා සත්වයාගේ සිතක් තුල ද්වේෂේ නැමැති සිතවිල්ල හටගන්නේ කොතනින්ද කියලා. තමන්ට කෙනෙක් දෝෂාරෝපණ කළොත්, තමන්ට කෙනෙක් පහර දුන්නොත්, තමන්ව කෙනෙක් පරාජය කළොත් ඒ නිසාම සිතේ ඇතිවන්නේ අමනාපය, නොරිස්සන ගතිය. ඒ නිසාම සිත තුල හටගන්නවා ද්වේෂය නැමැති සිතවිල්ල. බැනපු නිසා මම ඇතැම් වෙලාවට පහර දෙනවා කියලා හිතනවා. මං සතු දේ පැහැරගත්තොත් ඒ පැහැරගත්ත නිසා ඒ තැනැත්තාගේ දේ විනාශ කරනවා කියලා හිතනවා. බලන්ට මේ වැරදි සිතවිල්ල සිත තුළ ඇති වෙනවත් එක්කම ඒ සිතවිල්ල තුලින්ම ද්වේෂයේ ඇතිවන ආකාරය අපට දෝෂාරෝපණ කරන්නට ඕනතරම් කට්ටිය ඉන්න පුළුවන්. අපි නොකරපු වරදක් කළාය කියන අදහස ඇතුව යම් යම් අයට ප්‍රකාශ කරමින්
අපහසුතාවයට පත් කරන අය ඉන්න පුළුවන්. බලන්ට මනුස්සයෙක් ලෙස උප්පත්තිය ලැබුවත් මෙබඳු පිරිසගෙන් වෙන්වීමේ ශක්තිය අපි ලබාගෙන නැහැ. අපට ලබන්න පුළුවන්කමක් නැහැ. හේතුව මේ ලෝකයේ මේ සියලුම ගති ලක්ෂණ වලින් යුක්ත උදවිය උප්පත්තිය ලැබලා ඉන්න නිසා. තුන් ලෝකයේම දිනාගත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයේ ලබා ගත්තත් බලන්න බුදුරජාණන් වහන්සේට මොන තරන්නම් දෝෂාරෝපණ කළාද? මොන තරන්නම් බුදුරජාණන් වහන්සේට හිංසා පීඩා ඇතිවන දේ සිද්ධ කළාද? මේක තමයි මේ මනුස්සයෝ අතර තියෙන විශේෂිත ලක්ෂණය. ඒ නිසා අපේ සිත් සතන් ද්වේෂයේ නැමැති අකුසල ධර්මයෙන් මත්වීමට හේතුවන යම් කිසි දෙයක් සිද්ධ වුණොත් ඉවසීමෙන් කටයුතු කරගෙන සිතේ මෛත්‍රිය නැමැති සිතවිල්ල ඇති කරගෙන කටයුතු කරන්නට මහන්සි ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ නැවත සුචිලෝමට ප්‍රකාශ කරනවා, දේශනා කරනවා. සුචිලෝම, ඔබ මගෙන් අහනවා ධර්මයට ඇලෙන්නේ නැති සිත තුල හටගන්නේ කොතනින්ද කියලා. ඉස්සෙල්ලම අපි බලන්න ඕන අපේ සිත ධර්මයට ඇලෙන්නේ නැත්නම් ඇයි එබඳු සිතවිල්ලක් අපේ සිත තුල ඇති වෙන්නේ කියලා. එහෙමත් නැත්නම් කොහොමද ඒ සිතවිල්ල ඇති උනේ කියලා. ධර්මානුකූල ජීවිතයක් ගත කරනකොට ආසාව පිණිස හේතුකාරක වන වස්තුන්ගෙන් ඈත් වෙන්න සිද්ධ වෙනවා. යම් කිසි සතුටක් ලබන්න පුළුවන් වන දේවල් සිද්ධ කරන්නට බැරුව යනවා. විශේෂයෙන්ම ඇස කන නාසය දිව ශරීරය කියන මේවා පිනවන්ට පුළුවන් ශක්තිය නැතුව යනවා. මේ ධර්මතාවයෝ යම් පමණක පිනවන්න පුළුවන් ශක්තියක් උදා වෙනවා නම් ඒ දේ ලබා ගන්න තමයි අපි හැම කෙනෙක්ම කැමති වෙන්නේ. හැබැයි ධර්මානුකූල ජීවිතේ ගත කරනකොට මේවා ලබන්න බෑ. ඒ නිසා ධර්මයට ඇතැම් අය අකමැති වෙනවා. ධර්මය අනුව ජීවත් වෙන්න අකමැති වෙනවා. කාමයට ආසාව ඇති වෙන්නේ කුමක් නිසාද? කම්සප මිදීම උදෙසා අපේ සිත නැඹුරු වෙන්නේ කුමක් නිසාද? තාවකාලික සුවයක් සතුටක් ලැබෙන හන්දා. හැබැයි මෙන්න මේ සිතවිලි සිත තුල හටගන්නවත් එක්කමයි අර මුලින් සඳහන් කරපු ආකාරයටම ඒ සිතවිල්ලට ගැලපෙන වැරදි සිතවිල්ල සිත තුල හටගන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ මනවින් මේ කාරණාව සුචිලෝම කියන යක්ෂයාට පැහැදිලි කලයින් පස්සේ මේ යක්ෂයාට ධර්මාබෝධය ලැබුණා. දහම් රසයේ මිදීමේ අවකාශය ලැබුණා. මේ විස්තරයේ ඇතුළත් වන්නේ බොහොම ලස්සන අරුත් ප්‍රකාශ වන සුචිලෝම කියන සූත්‍රයට. මේ වෙලාවේ ඒ සූත්‍රයටම අදාළ වන කරුණු පැහැදිලි කරන්න පුළුවන්කමක් නැහැ. ඒකට හේතුව මාතෘකා කරන්ට යොදන ගාථා ධර්මයට අනුව
පින්වත් ඔබට ධර්මානුශාසනාව සිද්ධ කරන්න ඕන නිසා. යම්කිසි කෙනෙකුට මේ සිත තුළ හටගන්නා වූ වැරදි චේතනාවෝ දුරු කරගෙන ජීවත්වෙන්ට පුළුවන්කම ලැබුණොත් අන්න එතෙන්දි පුළුවන්කම ලැබෙන්නේ රාගාදී පලිබෝධ සිත තුළ හටගන්නේ නැති නිසාම ඒ කාන්තයෙන්ම බොහොම සුවයෙන් ජීවත්වෙන්ට පුළුවන් බව. එනිසා සිත කිලිටි කරන රාගාදී කෙලෙස් ධර්මයන්ගෙන් වෙන් වුණොත් අන්න අපට සුවසේ වාසය කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ආභස්සර බඹලොවේ වාසය කරන දෙවියන් සමවත් සුවයෙන් ඇතිවෙන ප්‍රීතිය මිදිමින් කාලය ගත කරනවා. මේ අකුසල චේතනාවන්ගෙන් අපේ සිත මුදව ගත්තාමත් අන්න අර ආභස්සර බඹලොවේ වාසය කරන දෙවියන් වගේ සමාධිගත සිත තුළින් ඇතිවන්නා වූ අප්‍රමාණ පීතිය මිදිමින් ජීවත්වෙන්ට පුළුවන් ශක්තිය ලැබෙනවා. මෙන්න මේ වාසනාව ඔබ සියලු දෙනාම ඇතිකරගන්ට මහන්සි ගන්න. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ උදෑසනම නැගිට්ටහම මහා කරුණාව පෙරදරි කරගෙන අද මම කාටද පිහිට වෙන්නේ කියලා මහා කරුණාවෙන් බලන ගතියක් තියෙනවා. ඇයි මේ විදියට බුදුරජාණන් වහන්සේ කටයුතු කරන්නේ? ඒ කටයුතු කරන්නේ යම්කිසි කෙනෙකුට අද මගින් බණපදයක් අහලා ධර්මාබෝධය ලබාගෙන නිවනින් සැනසෙන්ට වාසනාව ලැබෙනවද? ඒ තැනැත්තාට වාසනාව උදා කරලා දෙන්න ඕන නිසා. යම්කිසි කෙනෙකුට වාසනාව සැලසෙනවද? අද මට දාන ටිකක් පූජා කරලා පින් දහම් සිද්ධ කරගෙන මෙලව ජීවිතේ සැපවත් කරගන්න, පරලොව ජීවිතේ සැපවත් කරගන්න, සාන්තූ නිවනින් සැනසීම උදා කරගන්න, අන්නේ වාසනාව ලබන්ට හිමිකම තිබෙන ඇත්තන්ට ඒ අවස්ථාව උදා කරලා දෙන්න. බුදුරජාණන් වහන්සේට තිබෙන ඥාන අතරත එක් ඥානයක් තමයි මහා කරුණා සමාපත්තියා ඥානය. මේ ඥානයේ මොන වගේ ගුණයක්ද පැහැදිලි කරන්නේ? බුදුරජාණන් වහන්සේ හිමිදිරි උදෑසන පිබිදෙන්නේ බ්‍රහ්ම මූර්තියෙන්. ආසනයේම වැඩ ඉඳගෙන මහා කරුණා සමාපත්තියට සමවැදිලා අද මගෙන් පිහිටක් ලබන වේනෙය්‍ය ජනයෝ ඉන්නවද කියලා බලනවා. වේනෙය්‍ය ජනයෝ කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන් පිහිටක් ලබාගෙන ජීවිතේ වාසනාවන්ත කර ගැනීමේ භාග්‍ය සලසගන්න ඇත්තෝ. ඇතැම් වෙලාවට මේ පිරිස ඉන්න පුළුවන් සැවැත් නුවර ජේතවනාරාමයට සමීපව. එහෙමත් නැත්තම් යොදුන් 100 ගණන් ඈත. බුදුරජාණන් වහන්සේ කොච්චර වෙහෙසට පත් වුණත් මේ දකින්නා වූ සියලුම දෙනාට පිහිටවීම උදෙසා
වැඩම කරනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ නමක් තුල පවතිනා වූ මහා කරුණාවේ විශේෂත්වය. අපේ ජීවිතයට දුක් කරදර ඇති වෙනවා. එහෙමත් නැත්තම් අපි බොහොම දුකටපත් වෙනවා. දුකටපත් වෙලා ඉන්නවා යම්කිසි කෙනෙක් දැක්කොත් ඒ තැනැත්තාගේ සිතේ අනුකම්පාව ඇති වෙනවා. මේ මාතාවට, මේ පියාට, මේ දුවට පුතාට මම පිහිට වෙන්න ඕන. හැබැයි ඔහු ලබා දෙන්නා වූ උපකාරය ඒ මොහොතට ඇති වුණා වූ දුකෙන් මිදීම උදෙසා ඉවහල් වන්නේ. මේ සංසාර ගමනේ ඇතිවන්නා වූ සියලුම දුක් වලින් මිදීමේ අවකාශය සැලසෙන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ දක්වන මහා කරුණාවෙන් සත්වයා ලබන්නේ සදාකාලික සුවය. ආය කවරදාකවත් කිසිදු දුකක් නොලබන සාන්තෝ නිවනින් සැනසීම ලැබීම. මෙන්න මේ සැනසීම කෙනෙකුට ලබන්න පුළුවන් ශක්තිය උදා වෙනවා නම් අන්න බුදුරජාණන් වහන්සේ ඒ අයට ධර්ම දේශනා කිරීම උදෙසා වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේ එදා මහා කරුණා සමාපත්තියට සමවැදිලා අද මගෙන් කවුද පිහිටක් ලබන්නේ කියලා බලනකොට දැක්කේ පංචසාල බමුණු ගමේ වාසය කරන 500ක් කුමාරිකාවරු. මේ අය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අහලා මාර්ගඵල ලබනවා. සෝවාන් වීමේ වාසනාව ශක්තිය ලබනවා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ මේ අයට ධර්ම දේශනා කිරීම සඳහා වැඩම කරන්නට සූදානම් වුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ දැක්කා මේ අයට පිහිට වෙන්න ගියාට මට පිණ්ඩපාතේ පවා ලැබෙන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ නමකට ඒක දරාගන්ට බැරි වේදනාවක් නෙවෙයි. සකල ක්ලේශ ධර්මයෝම දුරු කරගෙන තුන් ලෝකේම දිනාගෙන උතුම් වූ බුද්ධත්වයේ ලබාගත් මහා කරුණිකයාණන් වහන්සේට මේ දුක දරා ගැනීමේ අපහසුතාවයක් නැහැ. තුන් සිවුරු පොරවාගෙන පාත්‍ර ධාතුවත් අරගෙන පංචසාල බමුණු ගමේ පිණ්ඩපාත චාරිකාවේ හැසිරුණා. මේ මොහොතේ මාරයා එම ප්‍රදේශයේ වාසය කරන සියලුම ඇත්තන්ගේ ජීවිත තුලට ආවේශ වෙලා බුදුරජාණන් වහන්සේට දන් දීම පිළිබඳව ඇතිවන්නා වූ කැමැත්ත නැති කෙරුවා. බුදුහාමුදුරුවෝ ගෙපෙලි වලින් පිණ්ඩපාතේ වැඩම කළා. හැබැයි පිණ්ඩපාතේ ලැබුණේ නැහැ. ඒ නිසා මාරයා බුදුරජාණන් වහන්සේගේ සමීපයට ඇවිදින් මෙන්න මෙහෙම කියනවා. ස්වාමීනි, පිණ්ඩපාතේ වැඩම කළාට පිණ්ඩපාතේ ලැබුණේ නෑ නේද කියලා. බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ දේශනා කරනවා, පවිට්ටු මාරය, ඔබ නොකළ යුතු දෙයක්ම සිද්ධ කරගත්තා. මේක මහා පාප ධර්මයක්, අකුසල ධර්මයක්. හැබැයි පාපී මාරයන්ට මේ අකුසල ධර්මය මේ කුසල ධර්මය කියලා වෙනසක් නැහැ. ඔවුන්ගේ සිත් සතන් තුළ පවතින්නේ
මිත්‍යා අදහස් නිසාම. ඇතැම් වෙලාවට අපට සතුටු වෙන්න පුළුවන්ද කියලා මොහොතක් හිතන්න. අනුන්ට ලැබෙන දේ අපි වළක්වලා තියෙනවද කියලා. එහෙමත් නැත්නම් අනුන්ට ලැබෙන දේ වෙනත් කෙනෙකුට දෙන්න සැලැස්සුවද කියලා. මෙබඳු දේවල් ඔබ සිද්ධ කරලා නැතුව ඇති. ඒ නිසාම ඔබගේ සිත් සතන් තුළට පුදුමාකාර විදිහේ සතුටක් ඇතිවේවි. කවරදාකවත් අනුන්ට ලැබෙන දේ නැති කරන්න හොඳ නැහැ. වළක්වා ලන්ට හොඳ නැහැ. අපි පුළුවන් තරමට කෙනෙකුට උපකාරී වෙනවා නම් ඒකට කැමති වෙන්න ඕන. අපිත් උපකාර දක්වන්න ඕන. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් කටයුතු කෙරුවත් මාරයා නැවත බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා, ස්වාමීනි, පිණ්ඩපාතේ නොලැබුණ නිසා නැවත පිණ්ඩපාතේ වඩින්න. එවිට පිණ්ඩපාතේ ලැබේවි. ඇයි මාරයා මේ විදියට බුදුරජාණන් වහන්සේට මතක් කෙරුවේ? දෙවෙනි වරටත් පිණ්ඩපාතේ වැඩම කළොත් සියලුම ඇත්තන්ගේ ජීවිත තුළට ආවේශ වෙලා දන් දීමට ඇතිවන සිතුවිල්ල අමතක කරවන්න. එතෙන්දි බුදුරජාණන් වහන්සේ වෙහෙසට පත් වෙනවා. අපහාසයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේක දැනගෙන පාත්‍රය සෝදා පවිත්‍ර කරගත්තා. අනතුරුව පංචසාල ගමට වැඩම කරනකොට අන්න අර කුමාරිකාවෝ 500 දෙනා බුදුරජාණන් වහන්සේ දැක්කා. ඇති වුණේ බොහොම සතුටක්. අපට බුදු කෙනෙක් දකින්න ලැබුණොත් අපි කොච්චර සන්තෝෂ වෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන බණ අහන්ට ලැබුණොත් අපි කොච්චර සතුටු වෙනවද? එසේත් නැත්නම් අපට හාමුදුරු කෙනෙක් වඩමවා ගන්නට ලැබුණොත් අපි කොච්චර සතුටු වෙනවද? ශ්‍රමණයාණන් වහන්සේ නමකගේ දර්ශනය දකිනකොට අපට කොච්චර සතුටක් ඇති වෙනවද? බලන්ට එදා අර කුමාරිකාවෝ බුදුරජාණන් වහන්සේ දැකලයි මහත් වූ සතුටක් ඇති කරගත්තේ. අනතුරුව බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පස ඉන්නකොට බුදුරජාණන් වහන්සේ අර කුමාරිකාවෝ 500 දෙනාටම ධර්ම දේශනා කරන්නට ගත්තා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා කියනකොට හිතන්න කොච්චර ලස්සනක් ඇද්ද කියලා. ඒ දේශනා කරන ධර්මය ඒ ජාතීන් භාවිතා කරන භාෂාවෙන් ශ්‍රවණය කර ගැනීමේ ශක්තිය ලැබෙනවා. ඕනෑම කෙනෙකුට බොහොම පහසුවෙන් අවබෝධ කර ගැනීමට ශක්තිය ලැබෙන ආකාරයට ලිහිල්ව තේරුම් කර ගැනීමේ අවකාශය උදා වෙනවා. අපට මේ ලක්ෂණය නැහැ. ඒකට හේතුව අපිත් මේ සංසාරයේ පුණ්‍ය ධර්මයෝ සිද්ධ කරගෙන පිනෙන් පිරලා තිබෙන ආකාරයේ අඩු නිසා. අපටත් බුදු වෙන්න පුළුවන්. පසේ බුදු වෙන්න පුළුවන්. ශ්‍රාවක බෝධියට පත් වෙන්න පුළුවන්. හැබැයි පින්වතුනි, මෙන්න මේ වාසනා ගුණ ඇති කරගන්නට අපට අවශ්‍ය කරන්නේ පාරමී ධර්මයෝ. මෙන්න මේ පාරමී ධර්මයෝ තමයි අපි සිද්ධ කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ අර කුමාරිකාවෝ සියලු දෙනාටම
ධර්ම දේශනා කළ අවසන් වෙනවත් එක්කම මේ අය මාර්ගඵල අවබෝධය ලබා ගත්තා. සෝවාන් වීමේ වාසනා ගුණය සලසගත්තා. එනිසා පින්වතුනි ඔබ සියලු දෙනාම නැවතත් සිතන්ට ඕන කරන්නේ මොකද්ද? සුසුකං වත ජීවාම යේසං නෝනත්ති කිංචනං පීති භක්ඛා භවිස්සාම දේවා ආභස්සරා යතා. අපේ සිත තුල හටගන්නා වූ රාගාදී කෙලෙස් ධර්මයෝ දුරු කරගන්න. මේවා තරමක් දුරට හෝ යටපත් කරගන්නට මහන්සි ගන්න. අන්න එතෙන්දි ඔබට ලැබෙන සතුට මෙච්චරයි කියලා අවබෝධ කරගන්නට බැරි වෙයි. ඔබ ඒ ලබන සතුට නිසාම බොහෝම විවේක සුවයෙන් ජීවත් වීමේ වාසනාව ශක්තිය සැලසෙනවා. එවිට හිතන්න මේ අකුසල ධර්මයෝ සිත තුලින් පහවීමත් එක්කම කොයි තරම්නම් සතුටක් ලැබෙනවාද කියලා. පීති භක්ඛා භවිස්සාම දේවා ආභස්සරා යතා. ආභස්සර දෙවියන් තුල ඇතිවන්නා වූ සමවත් සුවය නිසාම බොහොම සුවයෙන් වාසය කරනවා. අපටත් මෙන්න මේ සමවත් සුව ලබා ගන්න පුළුවන්. මෙන්න මේ සමවත් සුව ලබාගෙන ඒ තුලින් ඇතිවන්නා වූ ප්‍රීතිය විඳිමින් ජීවත් වීමේ ශක්තිය සලස ගන්න පුළුවන්. ඒ නිසා ජීවිතයේ පරදුවට තබාගෙන බුදුහාමුදුරුවෝ සරණ යන උපාසිකාවක් උපාසකෙක් වෙන්න. ජීවිතයේ පරදුවට තබාගෙන ස්වාසූ දහසක් ධර්මස්කන්ධයේ සරණ යන උපාසකෙක් උපාසිකාවක් වෙන්න. ජීවිතයේ පරදුවට තබාගෙන මහා සංගරුවන සරණ යන උපාසකෙක් උපාසිකාවක් වෙන්න. නිතරම පංචශීල ප්‍රතිපදාවෙහි පිහිටන්න. සීල සමාධි ප්‍රඥා දියුණු කරගන්න. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ධර්මයෝ අත්පත් කරගන්න. එවිට මෙලව සැනසෙන්න පුළුවන්, පරලොව සැනසෙන්න පුළුවන්. දෙලොව සැනසීම උදා කරගෙන ප්‍රාර්ථනා කළොත් අජරාමර සංඛ්‍යාත අමා මහ නිවනින් සැනසෙන්න ඔබ හැම දිනාටම භාග්‍ය උදා කරගන්න පුළුවන්. සියලුම දෙනාට තෙරුවන් සරණයි. ධර්මදේශනාවේ දායකත්වය සිහිපත් කිරීමට අවසරයි. රුවන්වැල්ල මොරාවත්ත ශ්‍රී සෝමරතන අසරණ සරණ සමිතිය මගින් පාලනය කරනු ලබන රුවන්වැල්ල මොරාවත්ත ශ්‍රී සෝමරතන වැඩිහිටි නිවාසයේ මව්පියවරුන්ගේ දායකත්වය ඇතිවයි අද ධර්මදේශනාව ඔබ වෙනුවෙන් ගෙනෙනු ලැබුවේ. අපි මෙහිදී සිහිපත් කරන්නට ඕනේ මෙම සමිතිය ආරම්භ කර වසර 32ක්. ඒ වගේම වැඩිහිටි නිවාසය ආරම්භ කර වසර 30ක් ගත වෙනවා. මෙම වැඩිහිටි සමිතියේ අනුශාසක ධූරය දරන්නේ අතිපූජනීය කබුළුමුල්ලේ සුමනසාර ස්වාමින් වහන්සේ. උන්වහන්සේවත් අපි මේ වෙලාවේ ඊටම ගෞරවයෙන් යුතුව සිහිපත් කරන්නට ඕනේ. මහා සංඝරත්නයේ සියලුම දෙනා. ඒ වගේම අපි සිහිපත් කරන්නට ඕනේ එච් සීලවතී මහත්මිය, එතුමියගේ මියගිය මෑණියන් විතාන මැණිකේ මෑණියන් සිහිපත් කර පින් අනුමෝදන් කිරීම. ආදරණීය පියාණන් එච් හෙන්රි මහතා සිහිපත් කර පින් අනුමෝදන් කිරීම. මේ පින්වත් දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම එල්.ආර්. ගුණසේන මහත්මයා, I.W.G. සිරිසේන මහතා, G.K. බේලින් නෝනා මහත්මිය, W.T. සිරිපාල මහත්මයා, H.A. පොන්චි නෝනා මහත්මිය, සිසිලින් මල්ලිකාරච්චි මහත්මිය, W. තිසිලින් සිල්වා මහත්මිය, M.A.D. අමරසිංහ මහත්මයා, සෝමදාස පෙරේරා මහත්මයා, W.G. බේබි නෝනා මහත්මිය, ස්ටැන්ලි සමරවීර මහත්මයා, ජෝකීනු ප්‍රනාන්දු මහත්මයා, P.V. අනුලාවතී මහත්මිය, මේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව
චිරජීවනය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ සියලු දෙනාගේම නමින් මිය පරලොව ගිය දෙමව්පියන් ප්‍රදාන පවුල්වලට සහ සම්බන්ධ සියලුම දෙනාට අපි නිර්වාණ සම්පත් ප්‍රාර්ථනා කරනවා. ඒ අයගේ භව ගමන සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ අයගේ පවුල්වලට සහ සම්බන්ධ සුජීවත්ව සිටින සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනය ලැබේවා කියලත් අපි මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා. වැඩිහිටි නිවාසයේ සිට 2021-22 වසරවල මිය පරලොව යන්නට යෙදුණු යූ.පී. ප්‍රේමවතී මහත්මිය සිහිපත් කිරීම, එතුමියට පින් අනුමෝදන් කිරීම වෙනුවෙන් කීර්ති පුෂ්ප කුමාර මහත්මයා සහ ලලිත් වසන්ත මහත්මයා දායකත්වය ලබා දෙනවා. ඒ වගේම චන්ද්‍රා නවරත්න මහත්මිය සිහිපත් කර එතුමියට පින් අනුමෝදන් කිරීම වෙනුවෙන් සහෝදරියන් විනීතා, තිලකා, ඥානා ප්‍රධාන පිරිස දායකත්වය ලබා දෙනවා. එමෙන්ම ජයන්ති මාලිනී මහත්මිය වෙනුවෙන් එතුමිය සිහිපත් කර පින් අනුමෝදන් කිරීම වෙනුවෙන් දායකත්වය ලබා දෙනවා. බී.ඒ. නිමලසේන සොහයුරා ප්‍රධාන පවුලේ සියලු දෙනා. එමෙන්ම අපි සිහිපත් කරන්නට ඕනේ මෙම නිවාසයේ පී.ආර්. ඩිංගිරිමැණිකේ මහත්මිය, ආර්.එස්. සුමනාවතී මහත්මිය, කේ.ඒ. සෝමාවතී මහත්මිය, මේ අයටත් නිදුක් නිරෝගී සුව චිරජීවනය අපි ප්‍රාර්ථනා කර සිටිනවා. එමෙන්ම වයි.ජී. පද්මසිරි මහත්මයා, සභාපතිතුමා, හර්ෂ විජේතුංග මහත්මයා, කුසුම් බණ්ඩාර මහත්මිය, ශ්‍රියාලතා කාන්ගරාරච්චි මහත්මිය, අනුලා ජයසිංහ මහත්මිය, ශීලා මල්ලව මහත්මිය, ලේකම්තුමිය, නන්දා පතිරණ මහත්මිය, සීතා ශ්‍රීකාන්ති මහත්මිය, කමලා ඒකනායක මහත්මිය, කුරුපැත්ත වැඩිහිටි සමිතියේ සියලු දෙනා, මේ හැම දෙනෙක්ම අපි සිහිපත් කරනවා. ඒ අයට නිදුක් නිරෝගී සුව චිරජීවනය අපි ප්‍රාර්ථනා කර සිටිනවා. රුවන්වැල්ල මොරාවත්ත ශ්‍රී සෝමරතන අසරණ සරණ සමිතිය ආරම්භ කර වසර 32ක් ගත වෙනවා. ඒ වගේම ඒ හා සම්බන්ධව මොරාවත්ත ශ්‍රී සෝමරතන වැඩිහිටි නිවාසය ආරම්භ කර වසර 30ක් ගත වෙනවා. මෙහි අනුශාසක කබුළු මුල්ලේ අපේ පූජනීය සුමනසාර ස්වාමින් වහන්සේවත් අපි මේ මොහොතේදී ඊටාම ගෞරවයෙන් යුතුව සිහිපත් කිරීම වටිනවා. හොඳයි, මීළඟටම ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේට පුණ්‍ය අනුමෝදනාව සඳහා. ධර්ම දේශනාවේ දායකත්වය උසුලන්ට යෙදුන පින්වත් ඔබ සියලු දෙනාගේම බලාපොරොත්තුව මෙලොව ජීවිතය, පරලොව ජීවිතය, සංසාර ගමන සැපවත් කරගන්න මිය පරලොව ගිය ඇත්තන්ට පුණ්‍යානුමෝදනා කරන්ට ගෞරවනීය පණ්ඩිත හාමුදුරුවන්ගේ බලාපොරොත්තුව පරිදි අපේ හාමුදුරුවන්ගේ අනුශාසනා මේ සියලු දෙනා ලබමින් හාමුදුරුවෝ බලාපොරොත්තු වෙන මග ගමන් කරමින් ඒ සමිතියේ කටයුතු දියුණු කරගන්නවා වගේම සමාජික සමාජිකාවන්ට ආශිර්වාදයේ සලසමින් තමන්ගෙන් වෙන්න ඕන සියලුම යුතුයකම් ටික මනවින් ඉෂ්ට කරමින් කටයුතු කරන්න. ඒ නිසා ඔබ සියලු දෙනාට මේ මොහොතේ ආශිර්වාද කිරීම බොහොම වටිනවා. අද මේ ධර්මානුශාසනාවෙන් අත්පත් කරගත්තා වූ පුණ්‍ය ශක්තියේ බලය ලෝතුරා ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ අසීමිත බුදුගුණ බලයෙන් මේ හැම දෙනාටම ලබන්න පුළුවන් වන වාසනාව ස්වාසූ දහසක් ධර්මස්කන්ධය තුලින් ලබන්න පුළුවන් වන ආශිර්වාදය මහා සංගරුවනේ අනන්ත ගුණ බලයෙන් ලබන්න පුළුවන් වන ආශිර්වාදය නොඅඩුවම සැලසෙත්වා බලපාන කරදර බාධක දුක්ඛම් කටළු දුරු වෙත්වා හැම දිනාටම ආයුරාෝග්‍ය ආදී සම්පත උදා වෙත්වා දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය ලැබීම තුලින් බලපාන කරදර බාධක දුක්ඛම් කටළු දුරු කරගෙන හිතන පතන කරන කියන සියලුම දේ ඉෂ්ට සිද්ධ කරගන්න වාසනාව ශක්තිය උදා වෙත්වා සලසත්වා සියලුම දෙනාට බුද්ධ ආදී මහෝත්තමයාණන් වහන්සේලා හොඳයි සැපයි කියලා දේශනා කරන්ට යෙදුන අජරාමර සංඛ්‍යාත අමා මහ නිවනින් සැනසෙන්ට වාසනාව ශක්තිය ලැබෙත්වා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒත් එක්කම
මාත් එක්ක එකටම ගාථා කියමින් මියගිය ඥාතීන්ට පින් බලාපොරොත්තුව සිටින දෙවියන්ට පින් අනුමෝදන් කරමු. පළමුවෙන්ම මියගිය ඇත්තන් සිහිපත් කරලා පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දැන් දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. අද ධර්මදේශනය පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ පානදුර අරියවංශ ධර්මායතනාධිකාරී බදුරලිය ජිනාරාමගම ශ්‍රී ප්‍රේමවතී ධර්මායතනාධිපති පූජ්‍යපාද දඹගොල්ලේ පදුමසිරි ස්වාමින් වහන්සේයි. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙවැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් කැමති නම් ඔබට පිළිවන් අපිට කතා කරන්න අපේ දුරකථන අංකය 0112 69 71 40. මෙම ධර්මදේශනය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ YouTube නාලිකාව ඔස්සේත් ඔබට සවන් දෙන්නට පිළිවන්. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.